සුළු මොහොතකට ක්‍රිස්තුමන් තුළ මා ප්‍රේමවන් සහෝදර සහෝදරියනි, අද අපගේ තේමාව වන්නේ ඒකත්වය ගැලවීමේ සංකේතයයි. ඒකත්වය කියද්දිම අපිට මතක් වෙන්නේ ශුද්ධ ත්‍රිත්වය. තුන්දෙනා වහන්සේලා එක්කෙනෙක්. උන්වහන්සේලාගේ ඒකත්වය තමයි අපේ ගැලවීම. ඒකත්වය තමයි දෙවියන්ගේ සංකේතය. අපගේ ආදරණීය දෙවිඳුන්ට තිබුණා මේ තුන්දෙනා වහන්සේ කතාවක් නැතිව දෙවියන් කියන නමින් නැත්නම් මනුෂ්‍යයන්ට තේරෙන භාෂාවෙන් මොනම හෝ වචනයක් පාවිච්චි කරලා දෙවියන් හෝ තවත් වචනයක් කියලා එන්න. නමුත් ක්‍රිස්තු ධර්මයේ තුල ක්‍රිස්තුන් වහන්සේගේ පැමිණීම සමගම පරණ ගිවිසුමේ ඇදහුවා වූ දෙවියන් කියන සංකල්පය තව එහාට ගියා. තවත් පියවරක් එපිටට ගියා. දෙවියන්ට පුළුවන් ඕන දෙයක් කරන්න. දෙවියන්ට බලය තියෙනවා. දෙවියන්ට මවන්න පුළුවන්. දෙවියන්ට ගලව ගන්න පුළුවන් මිනිස්සුන්ව. දෙවියන් ගාව තමයි බලය එක්රැස් වෙලා තියෙන්නේ. ඒ නිසා දෙවියන්ට ඉතින් එයාට ඕන දෙයක් කරන්න පුළුවන්නේ. මනුෂ්‍ය අපිට එහෙම නෙවෙයි ප්‍රශ්නේ. අපි හැමෝගෙම අහන්න ඕනනේ. අපිට ඉතින් එක කෙනෙක්ගේ හිත හදද්දි අනිත් කෙනාගේ හිතට තරහ වෙලානේ අනේ කියන ප්‍රශ්නය ආවා. දෙවියනුයි අපි වෙනස් කියන දේ. මේ දෙවියන්ට ඕන දෙයක් කරන්න පුළුවන් එයා එක්කෙනෙක්නේ. ක්‍රිස්තුන් වහන්සේගේ දර්ශනය තුල මේ සංකල්පයම වෙනස් වෙනවා. උන්වහන්සේ කියනවා මම දෙවියන් තමයි මමත්. නමුත් මම ආවේ මගේ කැමැත්ත කරන්න නෙමෙයි පියාණන්ගේ කැමැත්ත කරන්න. මමයි පියාණුයි එක්කෙනෙක්. මේක තේරුම් ගන්න. ඊට පස්සේ ආටියක් කල් ගිහිල්ලා කියනවා මම යන්න ඕන පියාණන් ගාවට. ඊට පස්සේ තමයි සහායදායකයන් එන්නේ. සහායදායකයන් එන්න නම් මම යන්න ඕන. උන්වහන්සේගේ ආත්මය තමයි සහායදායකයන්. ආයත උන්වහන්සේ කියනවා මතක තියාගන්න ඕන දෙයක් කියන්න මට බනින්න මාව ප්‍රතික්ෂේප කරන්න සමාව ලැබෙයි. නමුත් සහායදායකයන්ට විරුද්ධව කරන පව්වලට සමාවක් නැහැ. ඒ ආත්මයන් වහන්සේට ඒ තරම් ගරු කරන්න ඕන කියලා ජේසුස් වහන්සේ තමන්වත් නෙමෙයි සුත්‍රීත්වයේ ආත්මයන් වහන්සේව ප්‍රමෝට් කරනවා. උන්වහන්සේව වැඩි ගෞරවයකට තත්ත්වයට පත් කරලා තියෙනවා. සහෝදර සහෝදරිනි බලන්න මෙතන ස්වාමීන් වහන්සේ තියෙන බහැපත්කම. දැන් මෙතන ගැලවීමේ කාර්ය සම්පූර්ණයෙන් බාර දුන්න පුත්‍රයන් වහන්සේ කියනවා මම මගේ කැමැත්ත කරන්නේ නැහැ. මම කරන්නේ පියාණන් වහන්සේ කැමැත්ත. උන්වහන්සේ තමයි ලොක්කා. උන්වහන්සේ තමයි බොස්. මම උන්වහන්සේගෙන් වැඩ කරනවා. ගෞරවය ගැන කතා කරද්දී උන්වහන්සේට තෙරෙන්න පුළුවන් ලොකුම ගෞරවය. මම වැඩ කරන්නේත් එයා කියන විදිහට. ආයෙත් කියනවා මට කියන පව් මට කරන විරුද්ධව කරන පව් වලට මට කරන අපහාස වලට සමාව තියෙයි. නමුත් සුද්ධාත්මයන් වහන්සේ විරුද්ධව පව් කරන්න එපා. සමාව නැහැ. උච්චතම අවස්ථාවේ තැන තියෙනවා. හයි පෙඩෙස්ටල් එක තියෙනවා සුද්ධාත්මයන් වහන්සේව. මේ ඒකත්වයේ සංකේතයක්. මෙන්න ඒ ආදරයේ සංකේතය. මෙතනින් උන්වහන්සේ අපිට පණිවිඩයක් දෙනවා. ඔබත් එක්කෙනෙක්ට දෙන්නෙක්ට සීමා කරන්නේ නැහැ මම ඔබව මගේ අනුගාමිකයන් වීම. යන්න මුළු ලෝකෙටම ගිහිල්ලා මගේ ආදරය ප්‍රකාශ කරන්න. ඒ අද්දිමතක තියාගන්න. අපි හැමතැනකදීම ඒකත්වයෙන් වැඩ කරන්න. මායි පියාණන් වහන්සේ සුද්ධාත්මයන් වහන්සේ එකට ඉන්නා වගේ. අපි අතර කිසිම වෙනසක් නැහැ. අපි එකිනෙකා ඒකත්වයෙන් වැඩ කරන්නේ. අපි තුන්දෙනාම එක්කෙනෙක්. මේක අපිට තේරුම් ගන්න බැරි තරම්ම සංකීර්ණ වෙන තරමටම උන්වහන්සේලාගේ ඒකත්වය ප්‍රබලයි. නමුත් උන්වහන්සේ තුන්දෙනා වහන්සේලා මේ ඒකත්වය ගැන අපිට කියා දෙන උන්වහන්සේ වෙන මොනවටවත් නෙමෙයි මේ එකමුතුකමේ වටිනාකම තේරුම් කරලා දෙන්න. උන්වහන්සේට තිබුණා ඕනාර තරම් විදිහට මේ විවිධාකාර මනුෂ්‍ය වර්ගයෝ ඉන්න ලෝකේ විවිධාකාර භාෂාවන් කතා කරන ලෝකේ විවිධාකාර සභාවන් හදාගෙන ඒ අයට ඕන විදිහට වැඩ කරන්න දෙන්න. නමුත් උන්වහන්සේට ඕන කළා ඒකත්වයක්. ඒකයි උන්වහන්සේ එකම සභාව පටන් ගන්න එක නායකත්වයක් තුළට උන්වහන්සේ හැම කෙනෙක්වම රැස් කරන්න උත්සාහ කරන්න. හරියට අර ගීතාවලිය කියන වගේ
කිකිලි තමන්ගේ පැටවුන්ව පියාපතයට ගෙන්න හදනවා වගේ. නමුත් සහෝදරනි යක්ෂයාගේ ක්‍රමය මේකෙම අනිත් පැත්ත. ස්වාමීන් වහන්සේ අපේ දෙවියන්ගේ සංකේතයේ යහපත වගේම යක්ෂයාගේ වටිනාකම අයහපත. දෙවියන්ගේ සංකේතය ඒකත්වය වගේම යක්ෂයාගේ සංකේතය බෙදීම, වෙන්වීම. ඒ හැම දෙයක් තුළම තියෙන අසමගිය. ඔබගේ පවුලට හෝ ඔබගේ ආයතනයට හෝ ඔබගේ කණ්ඩායමට හෝ ඕනම තැනකට අසමගියක් ඇවිල්ලා නම් කිසිම දෙයක සැකයක් හිතන්න එපා. ඔබ යක්ෂයත් එක්කයි මේ මොහොතේ ගනුදෙනු කරන්නේ. ඒ මොකක්ද ඒ කතාව? අපි යක්ෂය වඳින්නේ නැහනේ. මං ජේසුස් වෙන අදහන්නේ. නෑ. ජේසුස් අදහන ගමන් යක්ෂයා කොහෙන් හෝ රිංගනවා. අපේ හිත්වලට කොහෙන් හෝ රිංගනවා. එයාගේ ක්‍රමය ඒක තමයි. මොකක් හරි දෙයක් එයාගේ වටිනාකමක් අරන් ඇවිල්ලා අපේ ඇතුළට ඇවිල්ලා යහපත් විදිහට ඇවිල්ලා රිංගලා එයාගේ බිස්නස් එකක් කරනවා. එයාගේ පැල බගා කරනවා. තිරිඟු හිටෙව්වට දෙවියන් වහන්සේ මෙන්න ඇවිල්ලා හොරෙන්ම ඉරිඟු දානවා. ඉතින් දෙයියනේ එහෙම වෙනවා නම් අපි අසරණයිනේ. අපි මිනිස්සුයෝනේ. අපිට තේරෙන්නේ නැහැ නේ වගේ දේවල්. එහෙනම් දෙවියන්ට පුළුවන් ඒක ඉක්මනටම ඒ යක්ෂ බලය විනාශ කරලා දාන්න. කරන්න පුළුවන්. යක්ෂයා සූක්ෂමයි. යක්ෂයා හරිම සූක්ෂමයි. ඒ සූක්ෂම කොයිතරම්ද කියනවා නම් අපිටද කියනවා නම් එහෙම යක්ෂයා ඒ බෙදීම ඇති කරන්නේ, එයාගේ බලය ඇති කරන්නේ අර යහපත් මිනිස්යාව වෙලාගෙන එයාව විනාශ කරන්න ගියාම මිනිස්යාගේ යහපත් බවත් විනාශ කරනමින් විනාශ වෙන්නේ. කිරින්දි විනාශ කරන්න ගියොත් එහෙම තිරිඟුත් විනාශ වෙනවා. ඉතින් මොකද කරන්නේ එහෙනම්? මොනවා කරන්නද? ඉවසන් ඉන්න වෙනවා අවසාන දවස වෙනකන්. ඊට පස්සේ එදාට පුළුවන් උන්වහන්සේගේ දේව දූතයන්ට අවසාන දවසේදී යහපතත් අයහපතත් වෙන් කරන්න. අයි පරිස්සම් වෙන්න ඕනේ මෙන්න මේ නිසයි. මේ ලෝකේ කොච්චර අයහපත් කළත් මිනිස්සු ඒ අය තුලත් යහපත් දේවල් තියෙන නිසා දෙවියන් ඒ අයට සමාව දී තියාගන්නවා. පුළුවන් තරම් මේ ලෝකේ ඉන්න නරකම විනාශකාරීන් පුද්ගලයාට උනත් අවස්ථාවක් දෙනවා උන්වහන්සේ. වැඩියෙන්ම හොරකම් කරන, වැඩියෙන්ම මේ ලෝකේ විනාශ කරන, වැඩියෙන්ම රටවල් විනාශ කරන කෙනාට උනත් උන්වහන්සේ සමාව දී බලාගෙන ඉන්නවා. දැන් හැරෙයි. ඇයි එයාලා ගාවත් මොකක් හරි දෙවියන් වහන්සේ සමානකම තියෙනවා තාම. යහපත්කමක් තියෙනවා තාම. මනුෂ්‍යකම තියෙනවා තාම. ඒත් වැඩිපුර තියෙන යක්ෂයාගේ දේවල් කරන්න දෙයක් නැහැ. තාමත් බලන් ඉන්න උන්වහන්සේ අවසාන දවසේ යනකම් chance එක දෙනවා. බැරුගුත් කරන්න දෙයක් නැහැ ඉතින්. සහෝදර සහෝදරිනි, අද ජුවම්තුමාගේ මේ සුවිශේෂී මාක්තුමාගේ ජුවම්තුමා ඇවිල්ලා කියන්නේ ආදරණීය ගෝලයා කියන්නේ උන්වහන්සේට ඇවිල්ලා මොකද්ද? අන්න එක්කෙනෙක් ඔබ වහන්සේගේ නාමයෙන් යක්ෂයන් දුරු කරනවා. එයා අපිව අනුගමනය කරන්නේ නැහැ ඒ වුණාට. අපි කරන දේවල් කරන්නේ නැහැ. අනුගමනය කරනවා කියන්නේ ස්වාමීන් වහන්සේ කරන දේවල් කරන්නේ නැහැ. ඔබ වහන්සේ නම විතරයි පාවිච්චි කරන්නේ. මේ අපි ජීවත් වෙන ජීවිත ක්‍රමය කරන්නේ නැහැ යා. එයා වෙනම ඉන්නේ. නමුත් ඔබ වහන්සේ නම කියලා යක්ෂ දුරු කරනවා. අපි ගියා කරන්න එපා කියලා. එහෙම කරන්නේ කොහොමද? අපි වගේ නෙමෙයි යා. ස්වාමීන් වහන්සේ කියන්නේ නැහැ නවත්තන්න එපා. ඒක එයා ගාව දෙන මං ගාව දෙන යහපතක්. ඒ මගේ යහපත පාවිච්චි කරන නම පාවිච්චි කරනවා කමක් නැහැ. එයාට ඒ හුස්මෙන් මට විරුද්ධව යමක් කියන්න බෑ. ඒක කරන්න බෑ යාට. අපිට විපක්ෂ නැහැනේ යා. අපිට පක්ෂව ඉන්නවා. නමුත් එයාව යක්ෂයාගේ බෙදීම කියන තැනට එයාව අහු වෙලා තියෙනවා. එයාට හිතුනොතින් දවසක ඔය බෙදීම තුල තමයි විනාශය තියෙන්නේ යක්ෂයා අල්ලගන්න යන්නේ කියලා ඒකත් වෙන්න පුළුවන් වුණ දවසට එයාට සම්පූර්ණ ගැලවීම තියෙනවා. සහෝදර සහෝදරිනි, අද වෙද්දී මේ ලෝකේ ක්‍රිස්තියානි සභාවන් 45000කට වඩා තියෙනවා. විශ්වාස කරන්නත් බෑනේ. කතෝලික සභාව කියන්නේ ඒ අතරින් එකක් විතරක් වෙලා තියෙනවද? කතෝලික සභාව කියන්නේ රෝමානු කතෝලික සභාවත් ක්‍රිස්තු වර්ෂ 300 දී විතර මේ රෝමයේ එක්ක සම්බන්ධලා රෝම අධිරාජ්‍යයට සම්බන්ධලා ව්‍යාප්ත වෙන්න ගත්ත නිසා ඒකේ තියෙන සමහර ක්‍රමවේද වෙනස් වුණා. ක්‍රිස්තුන් වහන්සේ ආරම්භ කළ පේතෘතුමත් එක්ක පටන් ගත්ත සභාව එකම සභාවක් උන්වහන්සේට පටන් ගන්නවන කලේ උන්වහන්සේ අඩුතරමේ උන්වහන්සේගේ ආදරණීය ගෝලයන මේ ජුවාම්තුමාට වක්කත් වෙනම සභාවක් පටන් ගන්න දුන්නේ නැහැ. කිව්වා එයාටත් කිව්වේ පේතෘතුමයි නායකයා
එයා පර්වතයක්. එයාගේ මත තමයි මම සභාව ගොඩනගන්නේ. එයත් එක්ක යන්න. එක නායකත්වයක් තුල, ඒකත්වයක් තුල යන්න. ඔයගොල්ලෝ ඔක්කොම වෙනස් වෙනස් අය. මේක පාවුලතුමා පස්සේ ලස්සනට පැහැදිලි කරලා තියෙනවා අතින්ද්‍රිය ක්‍රිස්තු දේහය තුල. අපි හැමෝම වෙනස් වෙනස් අවයවයන්. නමුත් එකම ශරීරයක්. ඒ ශරීරයේ තියෙන එක හිසයි. ඒ අපේ ආදර ස්වාමීන් වහන්සේ ජේසුස් වහන්සේ. මෙතෙන්ටයි උන්වහන්සේන්න කියන්නේ. නමුත් වාසනාවකට වගේ යක්ෂයා හරිම සටකපට විදිහට හැම සභාවක් තුලටම රිංගුවා. කතෝලික සභාව ඇතුළුව හැම සභාවක් තුලටම රිංගලියරලා බෙදීම් ඇති කරනවා. කතෝලික සභාව ගත්තොත් එහෙම නිකායන් හරහා, පදවි හරහා, එක එක මීසන් හරහා ඒවලත් බෙදීම් තියෙනවා. මේ හැම තත්ත්වය තුළම බෙදීම් කියන දෙයට අපිට අතවන්නේ හැමතිස්සෙම යක්ෂයා. මේක දැන් මොකද කරන්නේ අපි? මේ එක එක සභාවල් 45000ක් කරන නැත්නම් තවත් මේ වෙදි තව කීය දහහක් වැඩි වෙලාවක් දන්නේ නැහැ. ඒව ඔක්කොම අපිට අතර කරන්න බෑ. ඒවලට හේතු කාරණා ගොඩාක් තියෙනවා. වලට මුදලුත් සම්බන්ධයි. ඒ අලුත් සභාවල් පටන් ගද්දී. මේ ළඟදී එක්කෙනෙක් ඇවිල්ලා මට කියනවා එයා දේව ධර්මයේ කරපු කෙනෙක්. එයාට ප්‍රශ්නයක් තියෙන හින්දා තව කෙනෙක් ඇවිල්ලා කිව්වලු ඔයාට හැකියාව තියෙනවා. ඔයා සභාවක් පටන් ගන්න. ඔයාගේම සභාවක් පටන් ගන්න. මම ඔයාට සල්ලි දෙන්නම් කියලා. මම අහනවා ෆාදර් මේක මට ඇහුනේ නිකන් හරියට නිකන් දේවදූතෙක් කියලා කතා කරනවා වගේ. නමුත් මම යාඥා කරද්දි මට දැනුණා මේක යක්ෂ පරීක්ෂාවක් කියලා. එයාට සභාව පටන් ගන්න කියනවලු. වත්තකුත් දෙන්නම්, චර්ච් එක හදන්න සල්ලිත් දෙන්නම් කියලා කිව්වලු. ඊට පස්සේ ඔයාට පුළුවන් ඒ ලැබෙන ආදායමෙන් ඔයාගේ පවුල තනතුරු කරගන්න. ඔයාට පුළුවන් ඒ දේ කරන්න කියලා. මේ සභාවන් හැදීම තුළ තියෙන විනාශකාරී පැත්තක්. ඒ හැම දෙයක්ම අපි අමතක කරමු. අපි අනුස් සභාවල ඉන්න සහෝදර සහෝදරයන්ට මොකුත් කියන්නේ නැහැ. නමුත් අපි මම කියන පුද්ගලයා දිහා හැරලා බලනවා දැන් අපි. මට යම් මොහොතක තව කෙනෙක්ව පිළිගන්න බැරි නම් එයා වෙන සභාවක, වෙන ආගමක, වෙන ජාතියක, වෙන මිනිසමක, වෙන මොකක් හරි දෙයක හින්දා, වෙන පවුලක හින්දා හරි මතක තියාගන්න. එතන මම දෙවියන්ගේ, දේව තාත්තගේ එකම පවුලේ දරුවෙක් ලෙස එයා ප්‍රතික්ෂේප කරනවා. මං එයාව සහෝදරකමින් අයින් කරන එක තුල මම කරන්නේ යක්ෂයාගේ වැඩක්. අපි ගා බෙදීම් වැඩි වෙන්න යන්නේ එතනයි. මෙන්න මේ බෙදීම් තමයි විනාශයේ මුල. මේක පවුල් වලට ඇවිල්ලා තිනවද? පවුල කියන දේ එකම තිබුණොත් එහෙම මේ ලෝකේ හරිම ලස්සනයි. යක්ෂයාට විනාශ කරන්න ඕන පළවෙනිම තමයි මේ පවුල. පවුල් වල බෙදීම් ඇති වෙන තරමට යක්ෂයාට සන්තෝසයි. බදක තියාගන්න යක්ෂයා වැඩි බෙදීම් ඇති කරන්නේ යක්ෂයාගේ ප්‍රොජෙක්ට් කරන පවුල් වල. යක්ෂයාගේ වැඩ කරනවනේ මේ ලෝකේ සමහර අය. හොරකම් කරනවා, තක්කඩිකම් කරනවා, ඒ වගේ පවුල් තියෙන්නේ. ඒවා ඒ පවුල් එකට තියෙනවා. මොකද යක්ෂයාගේ දරුවනේ ඔක්කොම. එයා එකට තියෙනවා. මොකද වැඩේ හොඳට වැඩි නැගලා යන්න ඕන හින්දා. හොඳ පවුල්, දෙවියන් අදහන පවුල්, දෙවියන්ට කිට්ටු වෙද හදන පවුල්, සුද්ධවන්ත වෙන්න හදන පවුල් තමයි විනාශ කරන්නේ. ඒක පාඩුයි. යක්ෂයාට බිස්නස් පාඩුයි. ඒ පවුල් හොඳට තිබුණොත් එහෙම. ඒ හින්දා ඒ පවුල් වලට මොනවා හරි දෙයක්, මොනවා හරි විස බීජයක් ගන්නලා දානවා ඔළුවට. එයා ඒ જાතියේ, එයා මේකේ, එහෙම නැත්නම් අරකෙන්. ඒගොල්ලෝ එහෙම වෙන්න හොඳ නැහැ. ගේනවා එක පැත්තකින්. තව පැත්තකින් කියනවා එයා මට රිද්දනවා. එයා මං ගැන හිතන්නේ නැහැ කියලා. මොනවා හරි විරුද්ධ අදහසක්ම ගෙනනවා ඔළුවට හැමතිස්සෙම. එහෙම නැත්නම් හැමතිස්සෙම හිතනවා තමන් ගැන මං ගැන විතරක් හිතන්න ඕන, මං ගැන විතරක් හිතන්න ඕන කියලා ආත්මාර්ථකාමී හැඟීම් එනවා. ඒකත් එක්ක අනිත් අය ගණන් ගන්න නැහැ. පවුලේ නිකම් බෙදීම් ඇති වෙනවා. ඇබ්බැහිකම් වලට පුරුදු වෙනවා. එතනින් බෙදීම් ඇති වෙනවා. දරුවන්ට කෙවල් එපා වෙනවා. ඊට පස්සේ මෙන්න බෙදීම් ඇති වෙනවා. පවුලේ සැකය ඇති කරනවා. බෙදීම් ඇති වෙනවා නිකම්ම. යක්ෂයාට පුළුවන් ඕන දෙයක් කරන්න. මේ දේවල් කරද්දී අපිට පුළුවන් නම් ජේසුතුමන් කියපු වචන මතක් කරගන්න. ඒකත්වයේ තුලයි ගැලවීම තියෙන්නේ. ඔබ බෙදෙන්න ඔබේ ගැලවීමෙන් ඔබ ඈත් වෙනවා ටිකෙන් ටික. ඒ නිසා සුද්ධාත්මයන්ගේ වරප්‍රසාද ඉල්ලන්න, තේරුම් ගැනීම ඉල්ලන්න. කාවවත් අයින් කරන්න එපා. ඔබට විරුද්ධ වෙන කෙනාවත් අයින් කරන්න එපා. ඔබට හතුරුකම් කරන කෙනාවත් අයින් කරන්න එපා. ඒ හැම කෙනෙක්ම මගේ කොටසක්. ඒ හැම කෙනෙක්ම මගේ කොටසක් කියලා එන්න පුළුවන් නම් අන්න එතනයි ස්ප්‍රීතුව ක්‍රියාත්මක වෙන්නේ ඔබේ. ඒ තමයි නියම ස්පිරිචුවැලිටි කියන්නේ. අධ්‍යාත්මික ජීවිතය කියන්නේ. මම හරි අධ්‍යාත්මික ජීවිතය ගත කරනවා නම් මට කිසි කෙනෙක් වයින් කරන්න බෑ. අර ජාතියක් හින්දාවකත්, ජන්මයක් හින්දාවකත්, එහෙම නැත්නම් රටක් හින්දාවකත් මට අයින් කරන්න බෑ. ආගමක් හින්දාවත් අයින් කරන්න බෑ. ඒ හැම කෙනෙක් මගේ කොටසක්.
ඇත්තටම මේ යක්ෂයා කරන වැඩේ මොකක්ද දන්නව කරන්න හදන්නේ? යක්ෂයා හදන්නේ මාව මේ මුළු විශ්වයෙන්ම අයින් කරලා මාව අඩපණ කරනවා. හිතන්න මම විරුද්ධ වෙනවා අනිත් අයට. මං ගැන විතරයි මං හිතන්නේ දැන් ඉතින් මට ඕනේ අනිත් අය කියලා හිතනවා. ඇති මේ මට හරියට රිද්දනවා හැමෝම. එහෙම හිතපු ගම මම මොකද කරන්නේ? මේ විශ්වයෙන්ම මේ ලෝකේ ඉන්න මිනිස්සු ඔක්කොමගේ බිලියන 7ක් මිනිස්සුන්ගෙන් අයින් වෙලා මං තනි වෙනවා. මම දුර්වල වෙනවා එතකොට. අනිත් පැත්තට හිතන්න. මම හිතනවා මේ හැම මිනිස්සෙක්ම මගේ සහෝදරයෙක් සහෝදරියක්. මේ හැම කෙනෙක්ම. ඒතර මගේ පවුලේ ඉන්නවා බිලියන 7ක් සෙනගක්. මං කොනතරම් ශක්තිමත් කෙනෙක්ද? මේ විශ්වයේම මගේ, මේ පොළොවම මගේ හැම දෙයක්, මේ ගහ කොළක් හැම දෙයක් මගේ. එතකොට මේ මගේ දේවල් මම මේව ආරක්ෂා කරන්න ඕන කියලා මං හිතද්දී මට තියෙන වත්කම් බලන්න. මට මොනතරම් විශාල වත්කම්ද තියෙන්නේ. මං හිතෙන් මං අයිති කරන් ඒ ඔක්කොම මේ මගේ දේවල්. මමයි මේ හැම කෙනෙක්ගේම රැකවලා මම ආදරෙන් බලා ගන්න ඕන කියලා මම එයාට මං ගාව තියෙන දේවල් දෙන්න ඕන කියද්දි ඒ විශ්වයත් ඔබට හැම දෙයක් දෙනවා. ඔබ බලවත් වෙනවා. මෙන්න මේකයි යක්ෂයා කඩන්න හදන්නේ. ඒ නිසායි ඒකත්වයේ තුල ගැලවීම තියෙනවා කියලා අපි කියන්නේ. මේක අපිට කියා දෙන්නේ ස්වාමීන් වහන්සේ උන්වහන්සේලාගේ ඒකත්වයෙන්මයි ආදර්ශයෙන්මයි. අපි අදහමු සහෝදර සහෝදරිනි මෙන්න මේ ඒකත්වය අපේ ජීවිතවලට පුළුවන් තරම් එකතු කරගන්න උත්සාහ කරමු. පළමුව පවුලෙන් පටන් ගමු. අසල්වැසියන්ගෙන්, දේවස්ථානයෙන්, ලෝකේ යන හැමතැනකම මේ මගේ පවුලේ කෙනෙක්, දේව තාත්තගේ දරුවෙක් කියන තැන හිතන්න ගත්තා නම් අපිට ඒ ඒකත්වය ජීවිතය ඇති කරගන්න ඉතාම ලේසි. එතනයි ගැලවීම තියෙන්නේ. ආමේන්.